එතකොට ඕනම ලියක යාන්ත්‍ර වාසිය අපි හොයන්නේ භාරය ආයාසයෙන් බෙදලා. තේරුණානේ? හරි. එහෙනම් මාතෘකාව ලිව්ව නේද ලීවර එක යාන්ත්‍ර වාසිය කියලා. දැන් ලියන්න මෙහෙම. ලියන්න. ඕනෑම ලීවරයක භාරය එහි ආයාසයෙන් බෙදූ විට ඕනෑම ලීවරයක භාරය එහි ආයාසයෙන් බෙදූ විට යාන්ත්‍ර වාසිය ලැබේ. ඕනෑම ලීවරයක භාරය එහි ආයාසයෙන් බෙදූ විට යාන්ත්‍ර වාසිය ලැබේ. හරි. දැන් පුතේ මෙන්න මේ සමීකරණය ලියලා කොටුවක් ඇතුලේ දාගන්න. එතකොට යාන්ත්‍ර වාසිය සමානයි භාරය බෙදීම ආයාසය. සමීකරණය කොටුවක් ඇතුලේ ලියා ගන්න. පළවෙනි වතාවට ලියන හැම සමීකරණයක්ම කොටුවක් ඇතුලේ ලියා ගන්න. හරි? හරි. ලියලිවරද මේක? යාන්ත්‍ර වාසිය සමානයි භාරය බෙදීම ආයාසය. ඒක හරිද පුතේ? ඉවරයිනේ. හරි. මේ බලන්න. භාරය කියන්නේ බලයක්. ආයාසය කියන්නේ බලයක්. එතකොට මේකේ ඒකක ගත්තොත් යාන්ත්‍ර වාසියේ භාරය මනින්නේ නිව්ටන් වලින්. ආයාසය මනින්නේ නිව්ටන් වලින්. එහෙනම් අන්තිමට නිව්ටන් කැපිලා යනවා. මේ විදිහට කැපිලා ගිහිල්ලා පිළිතුරක් එනවා. හැබැයි පිළිතුරට ඒකකයක් තියෙනවද නැද්ද? නෑ. එහෙනම් මොකද මතක තියාගන්න යාන්ත්‍ර වාසියට ඒකක නැත. ඒකකයක් දාන්නේ නැහැ අපි. මොකද ඒකකයක් දාන්නේ නැත්තේ එයාට ඒකකයක් එන්නේ නැහැ. එන්නේ නැත්තේ මොකද? නිව්ටන් කැපිලා ගිහිල්ලා තමයි ඒකකයක් එන්නේ නැත්තේ. දැන් තේරුණානේ? එහෙනම් යාන්ත්‍ර වාසිය කියලා කියන්නේ ඕනම ලීවරයක භාරය අගය ආයාසය අගයෙන් බෙදුවහම ලැබෙන පිළිතුර. එතකොට අපිට මේකෙන් වාසිය වෙන්නේ ආයාසය අඩු වීම නිසා. ඒක තමයි යන්ත්‍රයෙන් සිදුවන වාසිය විදිහට අපි සලකන්නේ. එතකොට ආයාසයයි භාරයයි දෙකම මනින්නේ නිව්ටන් වලින්. ඒ නිසා නිව්ටන් කැපිලා ගිහිල්ලා අන්තිමට උත්තරයක් එනවා ඒකකයක් නැති. අන්න ඒකත් හරි වැදගත්. යාන්ත්‍ර වාසියට ඒකක භාවිතයක් නැහැ. හොඳට මතක තියාගන්න ඕන. හරි. යටින් ලියලා තියෙන සෑයු කියලා ලියන්න සැලකිය යුතුයි. ලියන්න. මෙහි භාරය සහ ආයාසය නිව්ටන් වලින් මනිනු ලබන අතර මෙහි භාරය සහ ආයාසය නිව්ටන් වලින් මනිනු ලබන අතර
එහිදී යාන්ත්‍රවාසියෙහි මෙහිදී භාරය සහ ආයාසය නිව්ටන් වලින් මනිනු ලබන අතර එහිදී යාන්ත්‍රවාසියෙහි ඒකක භාවිතයක් සිදු නොවේ. මොකද එන්ටෙන් කැපෙනවා. එහිදී යාන්ත්‍රවාසියෙහි ඒකක භාවිතයක් සිදු නොවේ. එහිදී යාන්ත්‍රවාසියෙහි ඒකක භාවිතයක් සිදු නොවේ. ඒ නිසා යාන්ත්‍රවාසියට ඒකක නැහැ කියලා හොඳට මතක තියාගන්න ඕන. හරිනේ? හොඳයි. හරි. ඔන්න යාන්ත්‍රවාසිය හොයන හැටි කියලා දුන්න දැන්. ඒක හොඳට මතක තියාගන්න. හරි. ඊළඟට ලියාගන්න ලීවරයක ප්‍රවේග අනුපාතය. ලීවරයක ප්‍රවේග අනුපාතය. ලීවරයක ප්‍රවේග අනුපාතය. ප්‍රවේග අනුපාතය. හරි. දැන් හොඳට බලන්න. ලීවරයක ප්‍රවේග අනුපාතය. හරි. ප්‍රවේග අනුපාතය කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. හොඳට බලන්න. ඔන්න අපි හිතමු අපි ලීවරයක් පාවිච්චි කළා මොකක් හරි වස්තුවක් චලනය කරනවා. දැන් නිකන් හිතන්න මේ වගේ සීසෝවක් තියගෙන හිතන්න. මෙතනින් දරය. මෙතන භාරයක් තියලා තියෙනවා. මෙතන දරය. මෙන්න මෙතනින් ආයාසයක් යොදනවා. දැන් මම මේ කියලා දෙන දේ හොඳට තේරුම් ගන්න ඕන. දැන් අපි හිතමු මේක මෙතනින් පහත් කළා මෙයා මීටර් 0.5 උස්සනවා. මෙතනින් පහත් වෙනකොට මේක ඉස්සෙනවනේ. ඒ වගේ මෙයා මීටර් 0.5 ඔසවනවා. අපි හිතමු මෙයා මීටර් 0.5ක් ඔසවනකොට මෙයා මීටර් 0.75ක් අපි හිතමු චලනය වෙනවයි කියලා. මෙයා ඔසවනකොට මෙයා මෙහෙන් පහත් කරද්දී දැන් හිතන්න මේක කැරගෙනවනේ. කැරගෙනකොට මෙයා මෙහෙන් පහත් කරනකොට මේ භාරය ඉස්සෙනවා. අපි හිතමු මෙයා ඉස්සෙනවා මීටර් 0.5ක්. එතකොට මේ ආයාසය චලනය වෙනවා මේ පැත්තට මීටර අපි හිතමු 0.75. එතකොට මේකේ ප්‍රවේග අනුපාතය කියන්නේ මොකක්ද දන්නවද? ආයාසය ගමන් කරන දුර භාරය ගමන් කරපු දුරෙන් බෙදුවහම ලැබෙන අගයට අපි කියනවා ප්‍රවේග අනුපාතය කියලා. පටලවා ගන්න එපා. ඉස්සෙල්ලා යාන්ත්‍රවාසිය කිව්වේ භාරයේ අගය බෙදීම ආයාසයේ අගය. ප්‍රවේග අනුපාතය කියලා කියන්නේ ලීවරයක් චලනය වෙනකොට ආයාසය ගමන් කරන දුර එයාගේ භාරය ගමන් කරන දුරෙන් බෙදුවහම ලැබෙන අගයට. එහෙනම් අපි කියනවා ප්‍රවේග අනුපාතය සමානයි ආයාසය ගමන් කළ දුර බෙදන්න ඕන භාරය ගමන් කළ දුරෙන්. ආයාසය ගමන් කළ දුර භාරය ගමන් කළ දුරෙන් බෙදුවහම ලැබෙන අගයට අපි කියනවා ප්‍රවේග අනුපාතය කියලා. පටලවා ගන්න එපා. ඉරෙන් උඩට එන්නේ ආයාසය ගමන් කළ දුර. ඉරෙන් යටට එන්නේ භාරය ගමන් කළ දුර. දැන් තේරුණාද? අර
ප්‍රවේග අනුපාතයේදී තමයි ආයාසයේ ගමන් කළ දුර භාරයේ ගමන් කළ දුරෙන් බෙදන්නේ. යාන්ත්‍ර වාසියේදී හොයන්නේ භාරය බෙදනෝ ආයාසය. මේ දෙක පටලවා ගන්න එපා. හොඳට මතක තියාගන්න. යාන්ත්‍ර වාසියේ අපි ඉස්සෙල් ඉවර කරා. එතෙන්දි කරන්නේ භාරය ආයාසයෙන් බෙදනවා. ප්‍රවේග අනුපාතයේදී කරන්නේ ආයාසය ගමන් කළ දුර භාරය ගමන් කළ දුරෙන් බෙදනවා. හරිනේ? එහෙනම් ලියා ගන්න ලීවරයක ප්‍රවේග අනුපාතය. ලියන්න මෙහෙම. ලියන්න කිසියම් ලීවරයක් ක්‍රියාත්මක වීමේදී එහි ආයාසය ගමන් කරන දුර භාරය ගමන් කරන දුරින් කිසියම් ලීවරයක් ක්‍රියාත්මක වීමේදී එහි ආයාසය ගමන් කරන දුර භාරය ගමන් කරන දුරින් බෙදූ විට ලැබෙන අගය ප්‍රවේග අනුපාතය ලෙස හඳුන්වයි. ලැබෙන අගය ප්‍රවේග අනුපාතය ලෙස හඳුන්වයි. හොඳයි. දැන් ඔයාලා මෙන්න මේ සමීකරණය කොටුවක් ඇතුලේ ලස්සනට ලියා ගන්න. මේ රූපය අඳින්න ඕනේ නැහැ. ප්‍රවේග අනුපාතය සමානයි ආයාසය ගමන් කළ දුර බෙදීම භාරය ගමන් කළ දුර. ප්‍රවේග අනුපාතය සමානයි ආයාසය ගමන් කළ දුර බෙදීම භාරය ගමන් කළ දුර. මේක පොතේ කොටුවක් ඇතුලේ දාගන්න. පළවෙනියට ලියන හැම සමීකරණයක්ම කොටුවක් ඇතුලේ දාගන්න. පටලවා ගන්න එපා. යාන්ත්‍ර වාසය කියන්නේ භාරය බෙදීම ආයාසය. ප්‍රවේග අනුපාතය කියන්නේ ආයාසය ගමන් කරපු දුර භාරය ගමන් කරපු දුරෙන් බෙදුවහම ලැබෙන අගය. හරිද? සමීකරණ ලියලා ඉවරද? ඔව් සර්. right. දැන් මෙතනත් මේ බලන්න. ආයාසයේ ගමන් කරන දුර අපි මනින්නේ මීටර වලින්. භාරය ගමන් කර දුරත් මනින්නේ මීටර වලින්. මෙතනත් මීටරට මීටර කැපිලා අවසානයේ ප්‍රවේග අනුපාතයට ලැබෙන්නේ ඉලක්කමක් විතරයි.
ඒකකයක් නැහැ. එහෙනම් ප්‍රවේග අනුපාතයටත් ඒකක භාවිතයක් සිද්ධ වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕන. හරි? යටින් ලියන්නේ සෑයු කියලා ලියන්න සැලකිය යුතුයි. සෑයු කියලා ලියන්න සැලකිය යුතුයි. ලියන්න. ප්‍රවේග අනුපාතයේදීද ප්‍රවේග අනුපාතයේදීද ප්‍රවේග අනුපාතයේදීද ප්‍රවේග අනුපාතයේදීද ප්‍රවේග අනුපාතයේදීද ලැබෙන පිළිතුර සඳහා Excuse me, sir. ප්‍රවේග අනුපාතයේදීද ලැබෙන පිළිතුර සඳහා ඒකක නොමැත. ප්‍රවේග අනුපාතයේදීද ලැබෙන පිළිතුර සඳහා ඒකක නොමැත. මොකද මීටරට මීටර කැපිලා යනවා. තේරුණානේ? right. හරි. ඔන්න දැන් සමීකරණ දෙකක් අපි ඉගෙන ගත්තා. හරි. අපි බලමු තුන්වෙනි සමීකරණය. ඒ තමයි ලීවරයක ප්‍රධාන කාර්ය හොයන්නේ කොහොමද කියලා අපි බලමු. හරි. එහෙනම් ඊළඟ පුංචි අනුමාතෘකාව ලියන්න. ලීවරයක ප්‍රධාන කාර්යය ප්‍රධාන කියන්නේ අපි විසින් දෙන එක නේද? ලීවරයක ප්‍රධාන කාර්යය. හොඳයි. දැන් හොඳට අහගන්න. අපි අර ඉස්සෙල්ල උදාහරණයක් පොඩ්ඩක් ගනිමු. මේ තියෙන්නේ සීසෝවක්. හරි? මේ තියෙන්නේ සීසෝවක්. මෙතන භාරයක් තියලා තිනවා. මෙතනින් ආයාසයක් යොදලා. හොඳට තේරුම් ගන්න. ඔය තියෙන සීසෝවක්. මේ සීසෝවේ භාරයක් තියෙනවා, ආයාසයක් තියෙනවා. හරිද? හොඳයි. ගණන් හදනවා. ගණන් හදන්න කලින් සමීකරණ ඉගෙන ගන්න එපා. පොඩ්ඩක් ඉන්න. ගණන් හදන්න ඇති වෙන්න ගණන් හදනවා. ඉස්සෙල්ලා සමීකරණ ටික කතා කරලා ඉවර කරමු. සමීකරණ නේද ගණන් හදන්න බෑනේ නේද? හරි. එතකොට මෙතන භාරය තියෙනවා. මෙතනින් ආයාසයක් යොදනවා. ප්‍රධාන කාර්යය කියලා කියන්නේ මෙච්චරයි. අපි යොදන ආයාසයේ අගයක් තියෙනවානේ. ආන්නේ ආයාසයේ අගය. අපි හිතමුකෝ ඒක නිව්ටන් 10යි කියලා. ඒක වැඩි කරන්න ඕන ආයාසය ගමන් කරන දුරෙන්. ඒ කියන්නේ අපි හිතමු මේ ආයාසය මීටර් 0.75ක් චලනය වුණා කියලා. එතකොට ප්‍රධාන කාර්ය විදියට අපි සලකන්නේ ආයාසයට යොදපු අගය වැඩි කරන්න ඕන ආයාසය ගමන් කරපු දුරේ. හරි ලේසි. කලබල නැතුව මතක තියාගන්න. යාන්ත්‍ර වාසිය කියන්නේ භාරය බෙදීම ආයාසය. ප්‍රවේග අනුපාතය කියන්නේ ආයාසය ගමන් කළ දුර බෙදන්න ඕන භාරය ගමන් කළ දුරේ. ප්‍රධාන කාර්ය කියලා කියන්නේ ආයාසයට යොදන අගය වැඩි කරන්න ඕන ආයාසය ගමන් කළ දුරේ. එහෙනම් මම සමීකරණයක් කියනවා ප්‍රධාන කාර්යය සමානයි ආයාසය ගුණ කරන්න ඕන ආයාසය ගමන් කළ දුරේ. ආයාසයේ අගය ගුණ කරන්න ඕන ආයාසය ගමන් කළ දුරේ. ඔන්න ඕකට අපි කියනවා ප්‍රධාන කාර්යය කියලා. තේරුණානේ? හරි.
මෙතන අපි හිතමු මේ අවස්ථාවේ යෙදෙන ආයාසයේ නිව්ටන් 10 නම් ආයාසයේ ගමන් කළ දුර මීටර් 0.75ක් නම් ප්‍රධාන කාර්යය හොයන්නේ ආයාසය ගුණ කරන්න ඕන ආයාසයේ ගමන් කළ දුරෙන්. හරි ලේසි. එහෙනම් ලියා ගන්න ලීවර එක ප්‍රධාන කාර්යය. ලියන්න එහෙම. ලියන්න. කිසියම් ලීවරයක ආයාසයෙහි අගය ආයාසය ගමන් කළ දුරෙන් Excuse me, sir. ඔව් කියන්න මොකද්ද ප්‍රශ්නයක්ද? Sir, ඒ වාක්‍ය පොඩ්ඩක් ආයෙ කියලා දෙන්න. කිසියම් ලීවරයක ආයාසයෙහි අගය ආයාසය ගමන් කළ දුරෙන් ගුණ කළ විට කිසියම් ලීවරයක ආයාසයෙහි අගය ආයාසය ගමන් කළ දුරෙන් ගුණ කළ විට ලැබෙන අගය ප්‍රධාන කාර්යය ලෙස හඳුන්වයි. එහෙනම් යම් කිසි ලීවරයක ආයාසයේ අගය ආයාසයේ ගමන් කළපු දුරෙන් වැඩි කරාම ලැබෙන අගයට අපි කියනවා ප්‍රධාන කාර්යය කියලා. හරි. දැන් එහෙනම් මේ සමීකරණය කොටුවක් ඇතුළේ ලියාගන්න. මේක ලියලා කොටුවක් ඇතුළේ දාගන්න. එතකොට යම් කිසි ලීවරයක ආයාසයේ අගය ආයාසයේ ගමන් කරපු දුරෙන් වැඩි කරාම ලැබෙන අගයට අපි කියනවා ප්‍රධාන කාර්යය කියලා. හරි. හොඳයි. මේක ඉවරයිද? ඔව් සර්. right. ඊළඟට ලියා ගන්න ওই වගේම තව එකක් තියෙනවා ලීවරයක ප්‍රතිදාන කාර්යය. ප්‍රතිදාන කියන්නේ එයා විසින් අපිට දෙන එක. ප්‍රතිදාන. ලීවරයක ප්‍රතිදාන කාර්යය. එතකොට ප්‍රදානය කරන්නේ අපි යොදන්නේ ආයාසයනේ. ඒ නිසා තමයි ආයාසය ගමන් කළ දුරෙන් වැඩි කරන්නේ. ප්‍රතිදාන කියන්නේ අපිට ලැබෙන එක තමයි අනිත් එක. අනිත් එක මොකද්ද? භාරය. ඔන්න බලන්න. දැන් මේ ලීවරය ඔසවනකොට අපි හිතමු මේ භාරයේ අගය නිකන් හිතන්න නිව්ටන් 15යි. අපි හිතමු මේ භාරය ගමන් කරනවා නිකන් හිතන්න මීටර් 0.5. එහෙනම් ප්‍රතිදාන කාර්යය වෙන්නේ හොඳට බලන්න ප්‍රතිදාන කාර්යය සමාන වෙනවා
භාරය ගුණ කරන්න ඕන භාරය ගමන් කළ දුරේ. ඕනම ලීවරයක භාරය ගමන් කළ දුරෙන් ගුණ කරාම ලැබෙන අගයට කියනවා ප්‍රතිදානකාරිය කියලා. පටලවා ගන්න එපා. ප්‍රදාන කියලා කියන්නේ අපි විසින් දෙනවයි කියන එක. ප්‍රදානය කරන්නේ ආයාසය. ඒ නිසා ආයාසයේ අගය ආයාසයේ ගමන් කළ දුරෙන් වැඩි කරාම ප්‍රදානකාරය ලැබෙනවා. එහෙනම් ප්‍රතිදානකාරය කියලා කියන්නේ ඉතුරු එක්කෙනා භාරය. භාරය ගුණ කරන්න ඕන භාරය ගමන් කළ දුරේ. හරි ලේසි. හරි. එහෙනම් ලියා ගන්න ලීවරයක ප්‍රතිදානකාරය. ලියන්න මෙහෙම. ලියන්න කිසියම් ලීවරයක භාරයෙහි අගය භාරය ගමන් කළ දුරින් කිසියම් ලීවරයක භාරයෙහි අගය භාරය ගමන් කළ දුරින් ගුණ කළ විට කිසියම් ලීවරයක භාරයෙහි අගය භාරය ගමන් කළ දුරින් ගුණ කළ විට ප්‍රතිදාන කාර්යය ලැබේ. ප්‍රතිදාන කාර්යය ලැබේ. ප්‍රතිදාන කාර්යය ලැබේ. කිසියම් ලීවරයක භාරයෙහි අගය භාරය ගමන් කළ දුරින් ගුණ කළ විට ප්‍රතිදාන කාර්යය ලැබේ. ඒක පටලවා ගන්න එපා. ප්‍රදානය කරන්නේ අපි දෙන්නේ ආයාසය. එන ආයාසය ගමන් කළ දුරෙන් වැඩි කරාම ලැබෙන්නේ ප්‍රතිදානකාරය. ප්‍රදානකාරය. අප්‍රදානය කරන්නේ අපිනේ. ප්‍රදානය කරන්නේ ආයාසය. එතකොට ආයාසය ගුණ කරොත් ආයාසය ගමන් කළ දුරෙන් ඒකට කියන්නේ ප්‍රදානකාරය. ප්‍රතිදාන කියලා කියන්නේ අපිට දෙන එක. ඒ කියන්නේ භාරය ගුණ කරන්න ඕන භාරය ගමන් කළ දුරින්. එතකොට අපිට ලැබෙන්නේ ප්‍රදාන කාර්යය. මේ ප්‍රතිදාන කාර්යය. අපිට ලැබෙන්නේ ප්‍රතිදාන. තේරුණානේ? එහෙනම් ප්‍රතිදාන කාර්යය සමානයි භාරය වැඩි කිරීම භාරය ගමන් කළ දුර. එහෙනම් මේ සමීකරණය කොටුවක් ඇතුළේ ලියා ගන්න. කිසියම් ලීවරයක භාරයේ අගය භාරය ගමන් කළ දුරින් ගුණ කරාම ප්‍රතිදාන කාර්යය ලැබෙනවා. ආන්න එක කොටුවක් ඇතුළේ දාගන්න. මේ යට තියෙන එක හොඳේ දෙකම ලියන්න එපා. මෙන්න මේ කොටස ලියා ගන්න. ඊට පස්සේ ආපහු මොකොත් මැසේජ් එකක් ආවද පුතේ? නෑ නේද? මොකුත් මැසේජ් එකක් ආවද? නෑ. පොඩ්ඩක් ඒ ගැන ඇලර්ට් එකේ ඉන්න. සර් ගෙව්වයි කියලා මැසේජ් එකක් ආවා. ආයි කට් මොකද? වෙන්නේ නැහැ කියලා. ආ? ආයි කට් වෙන්නේ නැහැ කියලා මැසේජ් එකක් ආවා. ආයි කට් වෙන්නේ නැහැ කියලා මැසේජ් එකක් ආවද? ආහා. එහෙනම් මොකක් හරි බේසික් ප්ලෑන් එකේ එරර් එකක් මොකක් හරි එකක් තමයි ඇවිත් තියෙන්නේ. හරි. මගේ අතින් ලින්ක් එක ක්‍රියේට් වෙනකොට බේසික් ප්ලෑන් එකෙන් ක්‍රියේට් වෙන්න ඇති. එනම් ප්‍රතිදාන කාර්ය සමානයි භාරය වැඩි කිරීම
භාරය ගමන් කළ දුර. හරි. ලියලා ඉවරද පුතේ සමීකරණ ලිව්වද? ඔව් සර්. right. දැන් මේ බලන්න. ප්‍රධාන කාර්ය වුණත් ප්‍රතිදාන කාර්ය වුණත් භාරයයි ආයාසය දෙකෙන් ඕනම එකක්. දෙකම වුණත් මනින්නේ නිව්ටන් වලින් නේ. නිව්ටන්. දුර මීටර් වලින්. එහෙනම් ප්‍රධාන කාර්ය වුණත් ප්‍රතිදාන කාර්ය වුණත් අපි ඒකකයේ විදිහට සලකන්නේ නිව්ටන් මීටර් හෙවත් ජූල්. ආන්න එකක් මතක තියාගන්න ඕන. එහෙනම් ප්‍රධාන කාර්ය හෙවත් ප්‍රතිදාන කාර්ය දෙකේම ඒකකයේ වෙන්නේ එකම ඒකකයේ තමයි nm නිව්ටන් මීටර්. ඒකම සමාන වෙනවා ජූල් වලට. එහෙනම් ප්‍රධාන කාර්ය ප්‍රතිදාන කාර්ය දෙකෙන් ඕනම එකක් මනින්නේ ජූල් වලින් නැත්නම් නිව්ටන් මීටර් වලින්. තේරුණානේ? හරි. එහෙනම් සමීකරණයේ යටින් ලියා ගන්න සෑයු කියලා ලියන්න සැලකිය යුතුයි. සැලකිය යුතුයි ලියන්න. ලියන්න. ප්‍රධාන හෝ ප්‍රතිදාන ප්‍රධාන හෝ ප්‍රතිදාන ප්‍රධාන හෝ ප්‍රතිදාන ප්‍රධාන හෝ ප්‍රතිදාන කාර්යයන් ප්‍රධාන හෝ ප්‍රතිදාන කාර්යයන් ප්‍රධාන හෝ ප්‍රතිදාන කාර්යයන් මැනීමේදී මෙන්න මේක ලියන්න නිව්ටන් මීටර් capital N simple M නිව්ටන් මීටර් හෙවත් ජූල් ඒ දෙකම එකයි නිව්ටන් මීටර් හෙවත් ජූල් capital J ජූල් යන ඒකකය භාවිතා වේ. නිව්ටන් මීටර් හෙවත් ජූල් යන ඒකකය භාවිතා වේ. නිව්ටන් මීටර් හෙවත් ජූල් යන ඒකකය භාවිතා වේ. හොඳයි. එහෙනම් මම හිතන්නේ ඔයාලට ගැටලුවක් නෑ දැන්. ප්‍රධාන කාර්යයත් ප්‍රතිදාන කාර්යයත් ලේසි. ඔතන පටලවා ගන්න එපා. ප්‍රදානය කරන්නේ අපි යොදන්නේ ආයාසය. එහෙනම් ආයාසය ගුණ කරොත් ආයාසය ගමන් කරන දුරෙන් එතෙන්දී ලැබෙන්නේ ප්‍රධාන කාර්යය. අපිට ලැබෙන එකට තමයි කියන්නේ ප්‍රතිදාන කියලා. ප්‍රතිදානය වෙන්නේ එතකොට භාරය ගුණ කරන්න ඕන භාරය ගමන් කළ දුරේ. තේරුණානේ? හරි. දැන් සමීකරණ 4ක් ඉගෙනන්න ඕනේ. අන්තිම සමීකරණේ කාර්යක්ෂමතාවය හොයන විදිය බලමු. ලීවරයක කාර්යක්ෂමතාවය. හරි. එහෙනම් ලියා ගන්න ලීවරයක කාර්යක්ෂමතාවය. ලීවරයක කාර්යක්ෂමතාවය. දැන් හොඳට අහගන්න. ලීවරයක කාර්යක්ෂමතාවය. හොඳයි. මේ බලන්න. ලීවරයක කාර්යක්ෂමතාවය. ලීවරයක කාර්යක්ෂමතාවය. හරි. කාර්යක්ෂමතාවය හොයන ක්‍රම දෙකක් තියෙනවා. හරි ලේසි. පළවෙනි ක්‍රමය. මොකක්ද දන්නවද පළවෙනි ක්‍රමය? අපි ඉගෙන ගත්තනේ යාන්ත්‍ර වාසියයි ප්‍රවේග අනුපාතය කියලා එකක්. ඕනම ලීවරයක යාන්ත්‍ර වාසියට එන අගය ප්‍රවේග අනුපාතයට ආපු අගේ බෙදුවොත් අන්නේ ලැබෙන පිළිතුර
ප්‍රතිශතයක් ලෙස තමයි හැමතිස්සෙම අපි දක්වන්නේ. කාර්යක්ෂමතාවය අපි දක්වන්නේ 160යි 170යි අන්න ඒ වගේ 100ට අගයක්. එතකොට කාර්යක්ෂමතාවය හොයන ලේසිම ක්‍රමය තමයි යාන්ත්‍ර වාසියේ අගය ප්‍රවේග අනුපාතයෙන් බෙදලා ප්‍රතිශතයක් විදියට දක්වන. ඒ කියන්නේ 100ට අගයක් විදියට දක්වන. එහෙනම් මම ඔන්න එක සමීකරණයක් ලියන්නම්. කාර්යක්ෂමතාවය සමානයි යාන්ත්‍ර වාසිය බෙදන්න ඕන ප්‍රවේග අනුපාතයෙන්. ඒක ගුණ කරන්න ඕන ප්‍රතිශත අගයකින් 100%. මෙන්න මේ සමීකරණය හොඳට මතක තියාගන්න කාර්යක්ෂමතාවය හොයන පළවෙනි ක්‍රමය. හරිනේ? පළවෙනි ක්‍රමය. මම මේක එහෙම ලියන්නම්. පළවෙනි ක්‍රමය. එහෙනම් ඕනම ලීවරයක යාන්ත්‍ර වාසියට එන අගය ප්‍රවේග අනුපාතයෙන් බෙදලා 100% නැත්නම් ප්‍රතිශතයක් විදියට දැක්වුවාම අපි ඒකට කියනවා යාන්ත්‍ර වාසියයි ප්‍රවේග අනුපාතයයි දෙකේ අගය නැත්නම් යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතයෙන් බෙදුවාම ලැබෙන 100ට අගය ඕකට කියනවා කාර්යක්ෂමතාවය කියලා. තේරුණාද? එහෙම නැත්නම් තව සමීකරණයක් තියෙනවා. ඒ තමයි කාර්යක්ෂමතාවය හොයන්න පුළුවන් දෙවෙනි ක්‍රමය. මේ බලන්න. කාර්යක්ෂමතාවය සමාන වෙනවා අපි විසින් ලීවරයට දෙන ශක්තියයි එයා විසින් අපිට දෙන ශක්තියයි දෙක තියෙනවනේ. එතෙන්දී එයා විසින් අපිට දෙන ප්‍රමාණයට කියන්නේ මොකක් කියලාද? ප්‍රදාන කාර්යයද ප්‍රතිදාන කාර්යයද? එයා විසින් අපිට දෙන එක මොකක් කියලාද කියන්නේ? එයා විසින් අපිට දෙන එකට කියන්නේ ප්‍රතිදාන. අපි විසින් දෙන එකට කියන්නේ ප්‍රදාන. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙනම් ප්‍රදානය කරන්නේ ආයාසය. එහෙනම් ප්‍රදාන කාර්ය හොයන විදිය මට පොඩ්ඩක් කියන්න. ප්‍රදාන කාර්ය හොයන්නේ කොහොමද? ආයාසය වැඩි කරන්න ඕන ආයාසය ගමන් කළ දුරේ. ප්‍රතිදාන කාර්ය කියන්නේ අනිත් ගුණිතය. මොකද්ද ප්‍රතිදාන කාර්ය කියන්නේ? නම් භාරය වැඩි කරන්න භාරය ගමන් කළ දුරේ. එහෙනම් කාර්යක්ෂමතාවය හොයන එක ක්‍රමයක් තමයි යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතයෙන් බෙදලා ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ප්‍රතිදාන කාර්යය. ප්‍රතිදාන කාර්යය ප්‍රදාන කාර්යයෙන් බෙදලා ප්‍රතිදාන කාර්යය ප්‍රදාන කාර්යයෙන් බෙදලා 100% නැත්නම් ප්‍රතිශතයක් ලෙස දක්වනවා. මෙන්න මේක කාර්යක්ෂමතාවය හොයන සමීකරණයක් වෙනවා. එහෙනම් කාර්යක්ෂමතාවය ක්‍රම දෙකකට හොයන්න පුළුවන්. යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතයෙන් බෙදලා ප්‍රතිශතයක් විදිහට දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිදාන කාර්යය ප්‍රදාන කාර්යයෙන් බෙදලා මේක පටලවා ගන්න එපා. ප්‍රතිදාන කියන්නේ එයා අපිට දෙන ප්‍රමාණය. ප්‍රදාන කියන්නේ අපි දීපු ප්‍රමාණය. එතකොට ප්‍රතිදාන කාර්ය ප්‍රදාන කාර්යයෙන් බෙදලා ප්‍රතිශතයක් විදිහට දක්වනවා. හොඳට මතක තියාගන්න ඕන ලෝකේ තියෙන කිසිම යන්ත්‍රයක කාර්යක්ෂමතාවය 100%ට වඩා වැඩි වෙන්න බෑ. උපරිම 100%යි. එක්ක 100ට වඩා අඩුයි. 100ට වඩා වැඩි කාර්යක්ෂමතාවයක් ගන්න බෑ පුතේ. ඒකට හේතුව උගන්වනවා 11 වසරට යනකොට. දැන්ම කලබල වෙන්න එපා. කවදාවත් අපිට කාර්යක්ෂමතාවය 100% ඉක්මවා යන්නට හැකියාවක් නැහැ. මොකද ලෝකේ තියෙනවා ශක්ති සංස්ථිතිය කියලා එකක්.
ඒ ශක්ති සංස්ථිතියෙන් ඒක වළක්වල තියෙනවා. ඒක නිසා ඒක මොන යන්ත්‍ර සූත්‍රයකවත් කාර්යක්ෂමතාවයේ 100% ඉක්මවා කවදාවත් වැඩ කරගන්න බෑ. ඒක 11 වසරට යනකොට හොඳට වැටහෙවි. හරි. එහෙනම් කාර්යක්ෂමතාවය සෙවීම. ලීවර එක කාර්යක්ෂමතාවය. හරි. ඒකට ලියන්නේ මෙහෙම. ලියන්න. කිසියම් ලීවරයක කාර්යක්ෂමතාවය සෑම විටම ප්‍රතිශතයක් ලෙස දක්වනු ලැබේ. කිසියම් ලීවරයක කාර්යක්ෂමතාවය සෑම විටම ප්‍රතිශතයක් ලෙස දක්වනු ලැබේ. කිසියම් ලීවරයක කාර්යක්ෂමතාවය සෑම විටම ප්‍රතිශතයක් ලෙස දක්වනු ලැබේ. එය සෙවිය හැකි ක්‍රම දෙකක් පවතී. එය සෙවිය හැකි ක්‍රම දෙකක් පවතී. එය සෙවිය හැකි ක්‍රම දෙකක් පවතී. ඔන්න ඔය ක්‍රම දෙක සමීකරණ දෙකක් විදියට කොටුව දෙකක් ඇතුලේ ලියන්න. කාර්යක්ෂමතාවයේ සමානයි යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය ගුණ කිරීම 100% අපි දැන් ප්‍රතිශතය කියලා කියන්නේ. කාර්යක්ෂමතාවයේ සමානයි ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රදාන කාර්ය ගුණ කිරීම 100%. හරි. එක ක්‍රමය සහ දෙක ක්‍රමය කියලා දෙකම ලියලා තියන්න. හරි? පටලවා ගන්න එපා, උඩයට මාරු කරන්න එපා. එතකොට කාර්යක්ෂමතාවයේ සමානයි උඩ තියෙන්නේ යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය ගුණ කිරීම 100%. යටින් තියෙන්නේ ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රදාන කාර්ය ගුණ කිරීම 100%. ඒ දෙක හොඳට තේරුම් ගන්න. හරි? මේ බෝඩ් එකට පොඩි ඉරව් අවුවක් වැටෙනවා. පේනවද පුතේ ලියපු එක හරියට? පේනවා සර්. සමීකරණ දෙකම ලියා ගන්න.
ඔව් සර් සිග්නල් ගේ අඩුයි සර් ගේ සිග්නල් අඩුයි කියලා පෙන්නනවා. සිග්නල් අඩුයිද? නෑ මේ වෙලාවේ සිග්නල් අඩුවක් නෑ. සර් බෝඩ් එකෙන් පැහැදිලිව පේන්නේ නෑ සර් හොඳට පේනවා. හැබැයි මගෙන් සිග්නල් අඩුවීමක් වෙනවා නම් හැමෝන්ටම බෝඩ් එක අපහැදිලි වෙන්න ඕන. නෑ සර් හොඳට පේනවා. පේනවද? පොඩ්ඩක් බලන්න මීතලාව ওই පැත්තේ සමහරලාට සිග්නල් අඩුවීමක් වුණොත් ඒත් එහෙම වෙනවා. එතකොට සමීකරණ දෙක ලියා ගන්න. ওই සමීකරණ ටික 11 වසරේදීත් ආයිමත් අපිට තියෙනවා. 11 වසරේ ආපහු අපිට තියෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න. දැන් තමයි ගණන් හදන්න තියෙන්නේ. හරි සමීකරණ දෙකම ලිව්වද? ඔව් සර්. දැන් ඔන්න මට කියන්න පුංචි මතක් කිරීමක්. හරි. ඔන්න හොඳට මට උත්තර දෙන්න ඕන. මොකද්ද ලීවරයක දැන් ලීවරයක සමීකරණ පහක් ඔන්න දැන් ඉගෙනුවා. කියන්න බලන්න මොකද්ද යාන්ත්‍ර වාසිය කියන්නේ? ඔව්. යාන්ත්‍ර වාසිය කියන්නේ මොකද්ද? ආසෙන් බෙදු විට යාන්ත්‍ර වාසියට ඔව්. යාන්ත්‍ර වාසිය කියන්නේ භාරයේ අගය ආයාසයේ අගයෙන් බෙදුවහම ලැබෙන අගය. යාන්ත්‍ර වාසිය කියන්නේ භාරයේ අගය ආයාසයේ අගයෙන් බෙදුවහම ලැබෙන අගය. ප්‍රවේග අනුපාතය කියන්නේ මොකද්ද? ආයාසයේ ගමන් කළ දුර භාරයේ ගමන් කළ දුරෙන් බෙදනවා. එතකොට යාන්ත්‍ර වාසියටත් ප්‍රවේග අනුපාතය කියන දෙකටම ඒකක භාවිතයක් නැහැ. ඒකක නැහැ. මට ඊළඟට කියන්නකෝ ප්‍රධාන කාර්යය කියලා කියන්නේ මොකක්ද කියලා? ප්‍රධාන ආයාසය ගමන් කළ දුරේ. ප්‍රධාන කාර්යය කියන්නේ ආයාසය ගුණ කරන්න ඕන ආයාසය ගමන් කළ දුරේ. ප්‍රතිදාන කාර්යය කියන්නේ මොකක්ද කියලා කියන්න බලන්න. භාරය ගමන් කළ දුරෙන්. හරියට හරි. භාරය ගුණ කරන්න ඕන භාරය ගමන් කළ දුරෙන්. කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද කියලා කියන්න බලන්න. යාන්ත්‍රික වාසිය යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතයෙන් බෙදුවහම ලැබෙන අගයේ ප්‍රතිශතය අපි කියනවා කාර්යක්ෂමතාවය. එහෙම නැත්නම් ප්‍රතිදාන කාර්යය ප්‍රධාන කාර්යයෙන් බෙදලා ලැබෙන අගයේ ප්‍රතිශතය දක්වනවා. ඔව්. එතකොට මේ සමීකරණ ටික යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතය ප්‍රධාන කාර්යය ප්‍රතිදාන කාර්යය කාර්යක්ෂමතාවය. මේ සමීකරණ ටික හොඳට මතකයේ තියෙනවා. හරි. එතකොට මේක ලීවර වලට විතරක් නෙවෙයි. ආනත තල, කප්පි, චක්‍රය හා අක්ෂ දණ්ඩ ඒ ඕනම සරල යන්ත්‍ර වර්ගයකටත් මේ ලීවර සඳහා අපි ලියපු සමීකරණ ටික පොදුයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි? අපි දැන් හොඳ ගානක් හදමු. ඉස්සෙල්ලා මාත් එක්කම ගාන හදලා ඊට පස්සේ මම ඔයාලට තනියෙන් හදන්න ගානක් දෙන්නම්. හොඳයි. ලියා ගන්නකෝ ගැටලු කියලා. දැන් ඔයාලා ගණන් හදන්න හරි ආසයි. ගණන් හදනකොට තමයි පාඩම හොඳටම වැටහෙන්නේ. right. හොඳ ගානක් හදමු. ඉස්සෙල්ලා ලියා ගන්නකෝ. ලියන්න. එක්තරා ලීවරයක් යොදාගෙන එක්තරා ලීවරයක් යොදාගෙන නිව්ටන් එක්තරා ලීවරයක් යොදාගෙන නිව්ටන් 60ක භාරයක්
එක්තරා ලීවරයක් යොදාගෙන නිව්ටන් 60ක භාරයක් නිව්ටන් 60ක භාරයක් එක්තරා ලීවරයක් යොදාගෙන නිව්ටන් 60ක භාරයක් එක්තරා ලීවරයක් යොදාගෙන නිව්ටන් 60ක භාරයක් නිව්ටන් 50ක ආයාසයක් යොදා ආයාසය නිව්ටන් 50යි නිව්ටන් 50ක ආයාසයක් යොදා ඒක ආයෙ පොඩ්ඩක් කියන්න. එක්තරා ලීවරයක් යොදාගෙන නිව්ටන් 60ක භාරයක් නිව්ටන් 50ක ආයාසයක් යොදා ඔසවනු ලැබේ. ඔසවනු ලැබේ. එහිදී ආයාසය සෙන්ටිමීටර් 60ක දුරක්ද ආයාසය සෙන්ටිමීටර් 60ක දුරක්ද භාරය සෙන්ටිමීටර් 15ක දුරක්ද භාරය සෙන්ටිමීටර් 15ක දුරක්ද චලනය වේ. හොඳයි. ඔතන පුතේ මෙන්න මේ භාරයේ අගය 60යි. මන් දුන්නේ භාරයේ ආයාසයේ අගය 50යි නේ. ආයාසයේ අගය 50යි. භාරයේ අගය පුතේ 150 කියලා දාගන්න. එතකොට ওই ගාන තවත් ලේසියට හදන්න පුළුවන්. භාරය 150යි කියලා දාගන්න. ගානේ එක්තරා ලීවරයක් මගින් නිව්ටන් 150ක භාරයක් නිව්ටන් 50ක ආයාසයක් යොදා ඔසවනු ලැබේ. එහිදී ආයාසය සෙන්ටිමීටර් 60ක දුරක්ද භාරය සෙන්ටිමීටර් 15ක දුරක්ද චලනය වේ. ඒ විදිහට හදාගන්න ගන්න. හරි? දැන් පළවෙනි කොටස. මෙහි යාන්ත්‍ර වාසිය සොයන්න. පළවෙනි කොටස මෙහි යාන්ත්‍ර වාසිය සොයන්න. මෙහි යාන්ත්‍ර වාසිය සොයන්න. පුළුවන් ද හදන්න? මම උදව් කරන්න ඕනද? පුළුවන් සර්. එහෙනම් හදන්න බලන්න. යාන්ත්‍ර වාසියේ සමීකරණය ලියන්න. ආදේශ කරලා හදන්න බලන්න. කවුරුත් හදන්න. හරි ලේසි. ගණන් හදනකොට තමයි ගණන් පුළුවන් වෙන්නේ. එහෙම නැතුව ගණන් පුළුවන් වෙන්නේ නැහැ.
හැදුවා සර්. හදුවද? right. හොඳයි. අපි එහෙනම් බලමු. හොඳයි. යාන්ත්‍ර වාසිය. එහෙනම් යාන්ත්‍ර වාසියේ සමීකරණය ලියන්න ඕන ඉස්සෙල්ලම භාරය බෙදන්න ඕන ආයාසයෙන්. භාරය කොච්චරද? නිව්ටන් 150යි. ආයාසය කොච්චරද? නිව්ටන් 50යි. 150 බෙදීම 50යි කියන්නේ 3යි. නිව්ටන්ට නිව්ටන් කැපිලා යනවා. ඒ නිසා පිළිතුර වෙන්නේ 3යි. හැමෝටම තේරුණාද කොහොමද යාන්ත්‍ර වාසියට 3 ආවේ කියලා? ඔව් සර්. right. දෙවෙනි කොටස ලියන්න. දෙවෙනි කොටස මෙහි ප්‍රවේග අනුපාතය සොයන්න. මෙහි ප්‍රවේග අනුපාතය සොයන්න. මෙහි ප්‍රවේග අනුපාතය සොයන්න. හදන්න බලන්න ප්‍රවේග අනුපාතය කීයද කියලා හොයන්න බලන්න. අර වගේම සමීකරණය ලියලා හොයන්න බලන්න. හොඳයි. මෙහි ප්‍රවේග අනුපාතය සොයන්න. හැදුවද? ඔව් සර් හැදුවා. බලමු. ප්‍රවේග අනුපාතය සොයන්න. ඔන්න බලන්න. ප්‍රවේග අනුපාතය සමානයි මොකද්ද සමීකරණය? ආයාසය ගමන් කළ දුර බෙදන්න ඕන භාරය ගමන් කළ දුරෙන්. මම කෙටියෙන් ලිව්වා. ආයාසයේ ගමන් කළ දුර කීයද? සෙන්ටිමීටර් හොඳේ සෙන්ටිමීටර් 60යි. එහෙනම් 60 cm බෙදීම භාරය ගමන් කළ දුර සෙන්ටිමීටර් 15යි. සෙන්ටිමීටර් කැපෙන 15 සරක් 4යි නේ. එහෙනම් පිළිතුරක් එනවා 4යි. 4යි නේ. ඒ කියන්නේ ප්‍රවේග අනුපාතය 4යි. හරි. තුන්වෙනි කොටස. මෙහි ප්‍රධාන කාර්යය කොපමණද? මෙහි ප්‍රධාන කාර්යය කොපමණද? මෙහි ප්‍රධාන කාර්යය කොපමණද? හොයන්න බලන්න ප්‍රධාන කාර්යය කොච්චරද කියලා. ප්‍රධාන කාර්යය කොච්චරද කියලා හොයන්න බලන්න. එතන ඒකකය නිව්ටන් මීටර් කියලා ගන්න නැතුව සෙන්ටිමීටර වලින් දීලා තියෙන්නේ. නිව්ටන් සෙන්ටිමීටර කියලා ගමු අපි. ඒක ප්‍රශ්නයක් නෑ. ප්‍රධාන කාර්යය හොයන්න බලන්න. හැදුවද? ප්‍රධාන කාර්යය බලමු. ප්‍රධාන කාර්යය හොයනකොට කොහොමද අපි හොයන්නේ කියන්න බාන සමීකරණය? ප්‍රධාන කාර්ය සමානයි මොකද්ද? ආයාසය ගුණ කරන්න ඕන ආයාසය ගමන් කළ දුරේ. ආයාසය ගුණ කරන්න ඕන ආයාසය ගමන් කළ දුර. ඔන්න බලන්න. ආයාසයගේ 50යි නිව්ටන්. ආයාසය ගමන් කළ දුර සෙන්ටිමීටර් 60යි.
එහෙනම් 50 60ක් කියන්නේ 3000යි. NCM සෙන්ටිමීටරයට නිව්ටන් නැත්නම් අපි කියනවා නිව්ටන් සෙන්ටිමීටර් ඕනනම් මේක මීටර කරලා cm බෙදලා හදන්නත් පුළුවන්. ඊට වඩා ලේසි මෙහෙම හදන එක නිව්ටන් සෙන්ටිමීටර් 3000යි. තේරුණානේ? NCM අපි සාමාන්‍යයෙන් දුරමයින්න මීටර නිසා පාවිච්චි කරන්නේ කවුරු හරි දරුවෙකුට ඕනනම් මේක මෙහෙම හදන්න පුළුවන්. 50යි නිව්ටන් වැඩි කිරීම 60 කියන එක cm බෙදනවා. එතකොට මීටර වෙනවා. එතකොට බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා 6 වරක් 5 30යි නිව්ටන් මීටර. කවුරු හරි ළමයි 30යි නිව්ටන් මීටර කියලා ලිව්වත් වරදක් නැහැ. මොකද මේක cm බෙදෙනවා. ඒ නිසා නිව්ටන් මීටර 30යි කිව්වත් එකයි නිව්ටන් සෙන්ටිමීටර 3000යි කිව්වත් එකයි. ඒක දෙකම එකයි. හරි. සර් 30යි පැහැදිලිද? මොකද පුතේ? 30යි ජූල් කියලා ලිව්වත් කමන්නේ හරියටම හරි. නිව්ටන් මීටර 30ක් කිව්වත් ජූල් 30ක් කිව්වත් දෙකම එකයි. නිව්ටන් මීටර 30 කිව්වත් හරි ජූල් 30යි කිව්වත් හරි. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. හතරවෙනි කොටස ලියන්න. මෙහි ප්‍රතිදාන කාර්යය සොයන්න. මෙහි ප්‍රතිදාන කාර්යය සොයන්න නැත්නම් මෙහි ප්‍රතිදාන කාර්යය කොපමණද? මෙහි ප්‍රතිදාන කාර්යය නැත්නම් ප්‍රතිදාන කාර්යය කොපමණද නැත්නම් ප්‍රතිදාන කාර්යය සොයන්න. මෙහි ප්‍රතිදාන කාර්යය සොයන්න. ප්‍රතිදාන කාර්යය. හරි. බලමු. ප්‍රතිදාන කාර්යය හොයන්න බලන්න ඉස්සෙල්ලා. ප්‍රතිදාන කාර්යය හොයන්න බලන්න. ප්‍රතිදාන කාර්යය. ප්‍රතිදාන කාර්යය. හෙව්වද? ප්‍රතිදාන කාර්යය. කීයක් ආවද? බලමු. හොඳයි. ප්‍රතිදාන කාර්යය අර වගේමයි. ඔන්න බලන්න. ප්‍රතිදාන කාර්යය සමානයි භාරය ගුණ කරන්න ඕන භාරය ගමන් කළ දුරේ. භාරය කීයද? 150යි. 150යි නිව්ටන්. භාරය ගමන් කළ දුර කීයද? සෙන්ටිමීටර් 15යි. 150වා 15ක්. 150ව 10ක් වුණොත් 1500. 150ව 5ක් කියන්නේ 750. ඒතකොට 2250යි නිව්ටන් සෙන්ටිමීටර් නේ. 2250යි නිව්ටන් සෙන්ටිමීටර්. එහෙම නැත්නම් නිව්ටන් 150යි සෙන්ටිමීටර් 15 පුතේ මීටර් කරන්න cm බෙදන්න. එතකොට බිංදුවට බිංදුවක් කැපෙනවා. 15 වරක් 15 225 බෙදීම 10 කියන්නේ මේක 22.5ක් වෙනවා. නිව්ටන් මීටර් නැත්තම් ජූල්. 22.5යි ජූල්. ඔයාලට හොඳ විදියක් ගණන් හදන්න පාවිච්චි කරන්න පුළුවන්. හරි. එනම් ප්‍රතිදාන කාර්යයක් හෙව්වා. අන්තිම ප්‍රශ්නේ ලියන්න. මෙහි කාර්යක්ෂමතාවය කොපමණද?
ඒක තමයි වැදගත්ම ප්‍රශ්නේ. මෙහි කාර්යක්ෂමතාවය කොපමණද? මෙහි කාර්යක්ෂමතාවය කොපමණද? හරි. කාර්යක්ෂමතාවය හොයන සමීකරණ දෙකක් කියලා දීලා තියෙයි. ඒ දෙකෙන් ඕනම සමීකරණයක් පාවිච්චි කරලා කාර්යක්ෂමතාවය හොයන්න බලන්න. ඕනම සමීකරණයක් පාවිච්චි කරලා කාර්යක්ෂමතාවය හොයන්න පුළුවන්. ඕනම සමීකරණයක් පාවිච්චි කරලා කාර්යක්ෂමතාවය හොයන්න බලන්න. හෙව්වද? බොහොම හොඳයි. ක්‍රම දෙකටම හදන්න බලන්න. කාර්යක්ෂමතාවය හොයන්න තියෙන ක්‍රම දෙකටම හදන්න බලන්න. එකම උත්තරේ අනිවාර්යෙන් එන්න ඕන. හදලා බලන්න. හදුවද? ක්‍රම දෙකටම හදලා කියන්න. හොඳයි. මම හිතන්නේ හැමෝන්ටම එක වගේ උත්තරයක් එන බව පේනවා. අපි බලමු. කාර්යක්ෂමතාවය හොයන ලේසිම සමීකරණය තමයි යාන්ත්‍ර වාසියේ අගය ප්‍රවේග අනුපාතයෙන් බෙදලා 100%න් වැඩි කරන්න. ඕකේ යාන්ත්‍ර වාසිය කීයක් ආවද පුතේ? භාරය ආයාසයෙන් බෙදුවාම ආව 3ක් නේ. 3යි. ප්‍රවේග අනුපාතය කීයක් ආවද? ආයාසයේ ගමන් කළ දුර භාරයේ ගමන් කළ දුරෙන් බෙදුවාම ආව 4ක් නේ.
ඒක 100න් ගුණ කරාම හතරවරක් මෙතෙන්ට 25යි 25 ඒව තුනක් 75යි 100ට ලකුණක් එක්ක. ඔන්න කාර්යක්ෂමතාවය හොයන එක ක්‍රමයක්. අපි කාර්යක්ෂමතාවය හොයන අනිත් ක්‍රමය බලමු. කාර්යක්ෂමතාවය හොයන අනිත් ක්‍රමය බලමු. ඒ තමයි කාර්යක්ෂමතාවය සමානයි ප්‍රතිදාන කාර්ය බෙදන්න ඕන ප්‍රධාන කාර්යයෙන් වැඩි කරන්න ඕන 100%. ප්‍රතිදාන කාර්ය කියලා කියන්නේ භාරය වැඩි කරන්න ඕන භාරය ගමන් කළ දුරේ. කීයද භාරයේ අගය මම දුන්නේ ඔකේ කීයද පුතේ? භාරයේ අගය දුන්නේ කීයද? භාරයේ අගය කීයද දුන්නේ? 150. 150යි. 150 වැඩි කරන්න භාරය ගමන් කළ දුර කීයද? භාරය ගමන් කළ දුර 15යි. 15යි. ප්‍රධාන කාර්ය කියන්නේ ආයාසය ගුණ කරන්න ඕන ආයාසය ගමන් කළ දුරේ. ආයාසය කීයද? 60. ආයාසය කීයද? 50. 50යි. ආයාසය ගමන් කළ දුර කීයද? 60. කීයද? 60. 60යි. ඕක වැඩි කරන්න 100%. දැන් බලමු. දැන් මෙහෙම දෙද්දිම සුළු කරන්න පුළුවන්. බිඳුවට බිඳුවක් කැපෙනවා. මේ බිඳුවට මේ බිඳුවක් කැපෙනවා. 15 වරක් මෙතන 5 වරක් 1යි 5 වරක් 3යි 3 වරක් 1යි 3 වරක් 2යි දෙවරක් 1යි මෙතන දෙවරක් 5යි 15 ඒවා 5 ඒත් වෙනවා 75. එහෙනම් කාර්යක්ෂමතාවයේ හෙව්වා කියලා පිළිතුරු දෙක වෙනස් වෙන්නේ නැහැ. ඔයාලා මේ වගේ ගාන සුළු කරන්න දන්නවනේ ගුණ කිරීම තියෙන නිසා බය නැතුව කපන්න පුළුවන් ඒවා කපලා දාන්න. හරි? ඊට පස්සේ බොහොම ලේසියෙන් සුළු කරන්න පුළුවන්. හරි. ගාන හදපු හැටි තේරුණාද නැද්ද? තේරුණා සර්. තේරුණා. තව ගානක් හදමුද? ඔය ඇතිද? තව ගානක් හදනවද? හදමු සර්. හදමුනේ. එහෙනම් ලියා ගන්නකෝ මේ ගාන. ලියන්න. එක්තරා ලීවරයක් යොදාගෙන එක්තරා ලීවරයක් යොදාගෙන නිව්ටන් 1200ක භාරයක් එක්තරා ලීවරයක් යොදාගෙන නිව්ටන් 1200ක භාරයක් නිව්ටන් 40ක ආයාසයක් යොදා නිව්ටන් 1200ක භාරයක් නිව්ටන් 40ක ආයාසයක් යොදා ඔසවනු ලැබේ. එහිදී නිව්ටන් 40ක එක්තරා ලීවරයක් යොදාගෙන නිව්ටන් 1200ක භාරයක් නිව්ටන් 40ක ආයාසයක් යොදා ඔසවනු ලැබේ.
එහිදී ආයාසය සෙන්ටිමීටර් 200ක දුරක්ද භාරය සෙන්ටිමීටර් 4ක දුරක්ද එහිදී ආයාසය සෙන්ටිමීටර් 200ක දුරක්ද භාරය සෙන්ටිමීටර් 4ක දුරක්ද ගමන් කරයි. එහිදී ආයාසය සෙන්ටිමීටර් 200ක දුරක්ද භාරය සෙන්ටිමීටර් 4ක දුරක්ද ගමන් කරයි. ඕක තමයි ගානේ දීපු දත්ත ටික. පළවෙනි ප්‍රශ්නේ. මෙහි යාන්ත්‍ර වාසිය සොයන්න. මෙහි යාන්ත්‍ර වාසිය සොයන්න. මෙහි යාන්ත්‍ර වාසිය සොයන්න. දෙක මෙහි ප්‍රවේග අනුපාතය සොයන්න. මෙහි ප්‍රවේග අනුපාතය සොයන්න. පළවෙනි එක යාන්ත්‍ර වාසිය සොයන්න, දෙවෙනි එක ප්‍රවේග අනුපාතය සොයන්න. තුන මෙහි ප්‍රතිදාන කාර්යය සොයන්න. ප්‍රතිදාන. මෙහි ප්‍රතිදාන කාර්යය සොයන්න. මෙහි ප්‍රතිදාන කාර්යය සොයන්න. හතරවෙනි එක මෙහි ප්‍රධාන කාර්යය සොයන්න. මෙහි ප්‍රධාන කාර්යය සොයන්න. මෙහි ප්‍රධාන කාර්යය සොයන්න. අන්තිම එක මෙහි කාර්යක්ෂමතාවය කොපමණද? මෙහි කාර්යක්ෂමතාවය කොපමණද? මෙහි කාර්යක්ෂමතාවය කොපමණද? දාන කියපු ටික තේරුණාද? දත්ත ටික තේරුණාද හරියට? ඔව් සර්. right. හරි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් අහන්න, නොතේරිච්ච තැනක් තියෙනම් කියන්න. අද උගන්වපු කොටස් වල ගැටලුවක් තියෙනවද මොනවා හරි? හරි. එහෙනම් ওই ගාන හිමිහිට ගෙදරදී හදන්න. දැන් හදන්න. හිමිහිට හදලා ඉවර කරන්න. අපි ලබන සතියේ ඒ ගානේ කොටස් ටික නැවත සාකච්ඡා කරලා අපි ඊළඟ සරල යන්ත්‍ර වර්ගයට යමු. හරි. ඔච්චරයි ගණන් හදන්න තියෙන. අනිත් ඒවායි ගණන් හදන්න නෑ. ওই ගණන් ටිකම තමයි නැවත නැවත හදන්න තියෙන්නේ. ඔච්චරයි මම ගණන් හදන්න දෙන්නේ. සමීකරණ ටික හොඳට මතක තියාගන්න. අදම ওই හදපු ගණනුත් නැවත නැවත හදන්න. ඒක තමයි වෙන්න ඕන. නැත්තම් වෙන්නේ 11 වසරට යනකොට විද්‍යාව අමාරු වෙනවා. ඔයාලගේ අයියලක් කරත් ඕන තරම් ඉන්නවා විද්‍යාවට ඒ ගණිකු.
ඒගොල්ලෝ ඒ සාමාර්ථය ගත්තේ විශිෂ්ට කැපවීමක් කරපු නිසා. එහෙම නැත්නම් විද්‍යාව වගේ විෂයයකට ඒ සාමාර්ථයක් ගන්නට අමාරුයි. එහෙනම් ඔයාලත් ඒක හොඳට හිතේ තියාගෙන හොඳට වැට්ටික් කරන්න. එහෙනම් පුතේ අපි ලබන සතියේ ඉතිරි වැඩ කොටසින් හමු වෙමු. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා. ආයුබෝවන්. අයිබෝවන් සර්